හොඳයි එහෙනම් අපි පටන් ගනිමු. සිදු දනටම ආයුබෝවන්. මම හිතන්නේ අද මෙතන ඉන්නවා අපේ 2021 කණ්ඩායමත් 22 කණ්ඩායමත් කියන දෙගොල්ලොම හේතුව තමයි අපි පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි 2021 අයටත් රිවිෂන් කළේ නෑ. එතකොට 2020 ඒ කියන්නේ 2021 අයට අපි මුලදී පටන් ගත්තේ ලංකාන්ඩු ක්‍රමයේ ඉඳලා ඉස්සරහට යන්න. දැන් ඔබට 2022 විභාග ලියන අයට රිවිෂන් පටන් ගන්න පළවෙනි පාඩම. පළවෙනි හා දෙවෙනි පාඩම් වලින්. මොකද එතකොට මේ කාලයේදී අපිට යම් ආකාරයකට මේ කණ්ඩායම් දෙකමත් එක්කම පොඩි සම්බන්ධයකින් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නිසා එතකොට දැන් අපි මේ පුනරීක්ෂණ පාඩම් මාලාවේදී බලාපොරොත්තු වෙන කාරණාව පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න ඕනේ හැමෝම අපි යම්කිසි විෂයක පුනරීක්ෂණයක් කරනවා කියන එකේ පරමාර්ථය මොකක්ද කියලා. ඕනෑම විෂයක පුනරීක්ෂණයක් කරනවා කියන එකේ පරමාර්ථය තමයි අපි ඉගෙනගත්තු කාරණා නැවත මතක් කරගන්න එකක්. ඊළඟට දැන් අපි විභාගයකට සූදානම් වෙන නිසා අපි විභාගයකට සූදානම් වෙන නිසා ඒ ඉගෙනගත්තු කාරණා විභාගයකදී කොහොමද අදාළ වෙන්නේ කියන එක. නේද? විභාගයකදී කොහොමද අදාළ වෙන්නේ? අපිට මෙතෙක් මීට පෙර විභාගවලදී මොන වගේ තත්ත්වයන් දෙයකට ඇති වෙලා තියෙන කියන එකත් ඊළඟට අපිට මේකට අපි විභාගෙට සූදානම් වෙනකොට මේ ඕනෑම පාඩමක් අපි පුනරීක්ෂණය කළා ඉවර වුණාම වෙන්න ඕන දේ තමයි ඒ පාඩමින් අපිට නැවත වතාවක් විභාගෙදී කුමන හෝ ආකාරයේ ප්‍රශ්නයක් ඇහුවොත් කුමන හෝ ආකාරයේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියා ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. දැන් 2021 අයයි 2022 අයයි ඉන්න තත්වයන් දෙක වෙනස් තත්වයන් දෙකක්. ඒ කියන්නේ 21 අයට අපි පුනරීක්ෂණ පාඩම් ගණනාවක් අවසන් කළා. දැන් මේ අවසාන හරියේ ඉන්නේ. 22 අයට ආරම්භක අවස්ථාවේ ඉන්නේ. එතකොට ඔබ දෙගොල්ලොම මෙතන ඉන්න නිසා මම මේ කියන්නේ සමහර විට එතකොට මේ දැන් අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මෙහිමයි. විශේෂයෙන්ම දැන් 2021 මේ අවුරුදු විභාග ලියන නම් දන්නවා දැන් Tamanට කාලයට විභාගයට පිළිතුරු ලියන්න ඕනේ කරන හැඩතලය හදාගෙන පිළිතුරු ලියන්න සමහර විට මේ පාඩම් ඔබට දැන් තෝරාගත්තු පාඩම් නොවෙන්නත් පුළුවන්. නමුත් 2022 ලබන අවුරුදු විභාග ලියන අයට තෝරා ගැනීමක් තවම නැහැ. තෝරා ගැනීමකින් තොරව ඔබ සියලු පාඩම් අධ්‍යයනය කළ යුතුයි. එතකොට ඒ කොහොමද ඒක වෙන්නේ කියලා තව ටිකක් කල් ගියාම ඔබට පැහැදිලි වෙයි. අපිට සමහර පාඩම් තෝරා ගන්නත් පුළුවන්, සමහර පාඩම් තෝරා නොගෙන ඉන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි පුනරීක්ෂණය කරගෙන යනකොට කරන්නේ මෙහිමයි. එකක් තමයි ඕගොල්ලෝ හැමෝම කණ්ඩායමේ දෙකේම අය දැන් මේ පාඩමක් අපි පුනරීක්ෂණය කරනකොට මේ පාඩම සම්බන්ධ මූලික කියවීම ටිකක් තියෙනවා. අන්න ඒ ටික ඔබ කියවලා තියෙන්න ඕන. ඒ පාඩම සම්බන්ධ මූලික කියවීම ටික කියුවේ නැත්නම් ඕගොල්ලෝ ඒ පාඩම ඔයගලන්ට මේ රිවිෂන් කරනවා කියන එක ඕගොල්ලන්ගේ පැත්තෙන් ගත්තාම සූදානමක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ දැන් ඕනෑම පාඩමකට පූර්ව සූදානමක් තියෙන්න ඕනේ පුනරීක්ෂණ වලට පටන් ගන්නකොට. පූර්ව සූදානම තමයි පාඩමට අදාළ මූලික සම්පත් ද්‍රව්‍ය ටික හොඳින් භාවිතා කොට තිබීම. හරිද? පාඩමකට අදාළ මූලික සම්පත් ද්‍රව්‍ය ටික හොඳින් භාවිතා කරලා තියෙන්න ඕනි. එතකොට තමයි ඔබට මේ ඒ මූලික වටිනාකම හැදෙන්නේ. දැන් ඒකට පාඩමකට අදාළ සම්පත් ද්‍රව්‍ය කියලා කියන්නේ දැන් ඔන්න ඔබට මෙතන ඉන්න හැමෝටම අපි පළවෙනි පාඩමටයි දෙවෙනි පාඩමටයි අදාළව නිබන්ධන දෙකක් හෝ තුනක් දීලා තියෙනවා. සමහර අයට නිබන්ධන දෙකක් හම්බ වෙච්ච අය ඇති, සමහර අය තුනක් හම්බ වෙච්ච. දැන් මෙතන සමහර කෙනෙක් නිබන්ධන එකක්වත් නැති අය ඉන්නත් පුළුවන්. හරිද? දැන් නිබන්ධන දෙකක් හෝ තුනක් කියන එකේ තේරුම මෙහෙමයි. ඔයගොල්ලන්ට දේශපාලන විද්‍යාවේ ස්වභාවය හඳුනා ගැනීම අධ්‍යයන ක්‍රම, අධ්‍යයන ප්‍රවේශ.
මෙන්න මේ ටිකට සම්බන්ධව නිබන්ධන දෙකක් දීලා නේද? දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම, එහි ස්වභාවය, ඒක සමාජ භාවිතාවක් ලෙස කොහොමද වෙන්නේ, රාජ්‍ය පිළිබඳ හැදෑරීමක් ලෙස කොහොමද වෙන්නේ ආදී වශයෙන් ඒ ටික පැහැදිලි කරපු නිබන්ධනයක්. ඊට පස්සේ ඕගොල්ලන්ට නිබන්ධනයක් ඇති දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ගැන. සමහර අයට මේ දෙකම එකට තියෙන නිබන්ධනයක ලැබෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය කියලා වෙනම නිබන්ධනයක් දීලා තියෙනවා. දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය කියලා වෙනම නිබන්ධනයක් දීලා තියෙනවා. දැන් මේ පාඩම් සම්බන්ධයෙන් මූලික පැහැදිලි කර ගැනීම කරන්න බැරි වුණු අය මේ කුමන හෝ කෙනෙකුට තව උත්තරයක් තියෙනවා ඊටාම කෙටි කාලිනව කරගන්න පුළුවන්. ඒ තමයි දැන් මේ පන්තියෙන් පස්සේ මම ලින්ක් එක එව්වේ ඒකයි 22 අයටත් මේ පන්තියෙන් පස්සේ අපි 8යි කාලට පටන් ගන්නවා 2023 ළමයිගේ පන්ති. තේරුණාද? එතකොට යම් කිසි කෙනෙකුට මේ පාඩමේ පළවෙනි පාඩමේ හෝ දෙවෙනි පාඩමේ පැහැදිලි කර ගැනීම යමක් කරන්න අවශ්‍යයි නම් යම් කිසි පැහැදිලි කර ගැනීමක් හෝ යම් කිසි ආකාරයක අපැහැදිලි තැනක් නිවැරදි කරගන්න ඕනෙකමක් තියෙනවා නම් ඒ පන්තියට සහභාගී වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒතකොට දැන් ඔන්න ඔබට විසඳුමක් වශයෙන් එහෙම ඉඩකුත් තියෙනවා. දැන් අතරමැදදී පන්තියට සම්බන්ධ වුණු අයට මම මේ කියන්නේ ඊළඟට 2022 අයට මතක ඇති අපි පළවෙනි අර කොරෝනා නිවාඩුව ලැබෙනකොට දෙවෙනි එක අපි යම් ආකාරයක පන්තියේ ඉගැන්වීම් කරමින් තමයි හිටියේ. එතකොට දෙවෙනි පාඩමේ මැද තමයි අපි හැමෝම හිටියේ. දෙවෙනි පාඩමේ මැද ඉඳලා අපි එතනින් ඉස්සරහට ගියේ. එතකොට දෙවෙනි පාඩමේ මැද ඉන්න ගමන් අපි කොරෝනා නිවාඩුව ලැබුණු ගමන් අපි කළේ තුන්වෙනි පාඩම පටන් ගත්තා. නේද? දැන් ඔබට මතක ඇති මම හිතන්නේ මම මේ කියන එක. තුන්වෙනි පාඩම ආරම්භ කළා. තුන්වෙනි පාඩම ආරම්භ කළාට පස්සේ උනේ අර දෙවෙනි පාඩමේ අපි කතා කරමින් ඉඳපු මැද කොටස එතනින් පස්සේ කතා කරන්න ඕනේ නෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය සිවිල් සමාජය ගැන, දේශපාලන පක්ෂ ගැන අවශ්‍ය ප්‍රමාණයට අපි අතින් සාකච්ඡා වුණේ නෑ කියලා මම හිතනවා. 2021 ඇයට එහෙම ප්‍රශ්නයක් නෑ. නේද? 2021 ඇයට ඒ වගේ ගැටලුවකින් තොරව පාඩම සාකච්ඡා කරන් යන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා දැන් ඕගොල්ලන්ට මම මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකම එකතු කරලා එක නිබන්ධනයක් එවන්න හේතුව තමයි විභාගයේදී උසස් පෙළ විභාගයේදී මේ උසස් පෙළ විභාගයේදී මේ පාඩම් දෙකින්ම ගොඩක් වෙලාවට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ. මේ පාඩම් දෙකෙන් එක ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරි ඒ නිසා අපි හරිද? ඒ නිසා අපි බලමු ඉදිරි කාලයේදී කොහොමද කටයුතු කරන්න පුළුවන් කියලා මේ සම්බන්ධයෙන් ඔබට මේ අහන්නේ මං ආවේ ක්ලාස් එකට මැද ඉඳලා ඔව් වෝල්ටියුට් ගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන් වෙයි. දැන් ඔබ මේ රත්නපුරේ නම් සිසුල්කයකත් එක්ක ගොඩක් කතා කරන්න දැන් නිබන්ධන එහෙ තමයි තියෙන්නේ. කලවානේ ළමයි කවුරු හරි වෙනවා විද්‍යාලෝකයෙන් ගන්න පුළුවන්. නැත්නම් ඔබට මේ ඒ ප්‍රාදේශීය ආයතනවලදී නිබන්ධන ලබා දෙන තැන් වලට පොඩක් දැනුම් දීලා තියන්න. බොහෝ විට නිබන්ධන ලබා ගැනීමේ ගැටලුවක් නැති වෙයි. හදිසියෙවත් එහෙම ලබා ගන්න බැරි කමක් තිබුණොත් අපි ඒකටත් බලමු. යම් කිසි ආකාරයක පිළිතුරක් හොයාගන්න පුළුවන් වෙයි අපිට. එතකොට දැන් මම කියන්න හිතුවේ මේ දැන් ඔබට මම රිවිෂන් ටියුට් එකක් මේ මාසේ ඉවර තියෙනවා. තාම සමහර අයට මේ තියෙන මේ ලොක්ඩවුන් කාල වකවානුව නිසා රිවිෂන් ටියුට් එක ලබා ගන්න බැරි වෙච්ච අය ඇති වුණ තරම්. රිවිෂන් නිබන්ධනය ලබා ගන්න බැරි වුණා. නමුත් මම ඔබට කියන්නේ ඒක ලබා ගන්න මගේ ළඟ මට ඒකේ කොපි එකක් එවලා තියෙනවා. ඒක සම්පූර්ණ ටියුට් එක නෙමෙයි. නමුත් ඒකේ තියෙනවා ඔබට ඒවලා දේශපාලන විද්‍යාව ගැන මුල්
ඒ කියන්නේ මුලින්ම ඔබට එවා තිබෙන ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කෙටි ප්‍රශ්න එක පේපර් එකක තියෙනවා කෙටි ප්‍රශ්න ගොඩක් තියෙනවා නේ. එක පේපර් එකක තියෙනවා 50. ඊළඟ එකේ තියෙනවා 40. එතකොට කෙටි ප්‍රශ්න 90ක් තියෙනවා. හරිද? බහුවර්ණ ප්‍රශ්න 30ක්, කෙටි ප්‍රශ්න 90ක්, රචනා ප්‍රශ්න 10කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ විභාග දෙකක් තිබුණා අපිට අදාළව පහුගිය අලුත් සිලබස් එකේ. දේශපාලන විද්‍යාවට අදාළව 2019 හා 20. මේකට අදාළව මම ඔබට මේ පිළිතුරු පත්‍ර දෙක මේකෙත් ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් මාකිනි ස්කීම් දෙකත් ඔයගලන්ම බාර දීලා තියෙනවා. මීට කලින් අවස්ථාවකදී මාකිනි ස්කීම් දෙකක් දීලා තියෙනවා. ඒතකොට ඒක හරිය පාවිච්චි කරන්න පුළුවන් ඔබට දැනට. ඊට පස්සේ නැවත කෙටි ප්‍රශ්න 20කුත් තියෙනවා අන්තිමට. එතකොට කෙටි ප්‍රශ්න 110ක් විතර තියෙනවා මෙතන. මේ නිබන්ධනය අපි ඉවර කරනකොට පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ගැන ගැටලුවක් ඇති වෙන්න බෑ ඔයගොල්ලන්ට. හරිද? එතකොට දැන් ওই විදිහටයි අපි කතා කරගෙන යන්නේ. එතකොට දැන් ඔබට මට දෙන්න තියෙන උපදේශ තමයි පුනරීක්ෂණ පන්තිවල හරිද? හරි මේ ඇහැලිය කොටින් ගන්න බැරිද කියලා අහනවා මගෙන්. මෙහෙමයි ටියුට් ගැනීම සම්බන්ධව මම කියවනේ ඔබට මේ මම මෙහෙ දැන් ඉඳගෙන ඔබට මේ පන්තිය තමයි කරන්නේ. ටියුට් ගැනීම සම්බන්ධයෙන් ඔබ ආයතනත් එක්ක තමයි කතා කරන්න ඕනේ. හරිද? ආයතනත් එක්ක කතා කරලා බලන්න ඒ නම්බර්ස් ඔබට අපි ෂෙයා කරලා තියෙනවනේ. ඒවත් එක්ක කතා කරලා බලන්න ඔබට මේ අවස්ථාව බැරි වෙන එකක් නෑ. හරිද? නිබන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ක්ලාස් ෆීස් ගෙවීම සම්බන්ධයෙන් ගැටලු ඔක්කොම ආයතනත් එක්ක තමයි කතා කරන්න ඕනේ. හරිද? හරිද? හරි. එතකොට දැන් මම ඔබට දැන් කියන කාරණාව තමයි අපිට දෙන්නේ. හරිද? දැන් මේ මම ඔබට යෝජනා කරන්නේ මේ කාරණාවේදී දැන් ඔයාලා හැමෝම අලුතෙන් උත්තර ලියන්න පටන් ගන්න අය අලුතෙන් පිළිතුරු ලියන්න පටන් ගන්න අය ඕගොල්ලන්ගේ උත්තර කාලය ගැන නොහිතලා කාලය ගැන හිතන්නේ නැතුව කාලය ගැන ඉච්චර තැකීමක් කරන්නේ නැතුව හොඳ පිළිතුරු තමයි ලියන්න උත්සාහ කරන්න ඕනේ. හොඳ පිළිතුරු ලියන්න කාලය ගැන සලකන්නේ නැතුව දැනට. ඊට පස්සේ අපි බලමු කාලය කොහොමද හදාගන්නේ කියලා. එතකොට 2021 ආයත නම් දැන් කාලය ගැන හිතලා පිළිතුරු ලියන්න පුළුවන්. දැන් ඔබට ලොකු පරිචයක් තිබෙන නිසා, අත්දැකීමක් තිබෙන නිසා උත්තර ලියන්න. ඒ වුණත් තවමත් මගේ යෝජනාව මේ හොඳ පිළිතුරු ලියන්න තමයි උත්සාහ කරන්න ඕනි. හොඳ පිළිතුරු ලිවීමෙන් තමයි ඔබට ඒ තමන්ගේ පිළිතුරේ තියෙන ගුණාත්මක භාවය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. right අපි එතන ඉඳලා ඉස්සරහට යමු. දැන් මම ඕගොල්ලන්ට එවලා තියෙන නිබන්ධනයේ මේ කාරණා ටික ඔක්කොම තියෙනවා. නිබන්ධනය නැති නිසා සමහර අය අතේ දැන් අපි 2019 මාකිනි ස්කීම් එක ඔබලඟ ඇති ඒකත් හොයාගන්නකෝ 2019 උත්තර පත්‍රය. එතකොට ඒකෙන් අපිට යම්කිසි ආලෝකයක් ලබා ගන්න පුළුවන් පළවෙනි ආරම්භයේට. 2019 උත්තර පත්‍රය හොයාගන්න බලන්න.
හරි කමක් නැහැ. ඒ ෆයිල් එක ඕපන් වෙන්නේ නැහැ. නමුත් මම දැන් මම ඔබට එවලා තියෙන නිබන්ධනයේ තියෙනවා. ඒ ගැන මම ඔබට දැන් මේ එවලා තියෙන නිබන්ධනය පළවෙනිම ප්‍රශ්නය 2019 අපි ප්‍රශ්නේ ලියාගන්න ඉස්සෙල්ලම මම දැන් ඔබට ඒවා තියෙන නිබන්ධනයෙන් බලලා ගන්නත් පුළුවන් 2000 එහෙම නැත්නම් ඔබ දැන් 2019 පේපර් එක ඔබ අතට ගත්තා නම් සිලබස් එක තියෙන අය මේ මාකින් ස්කීම් එක තියෙන අය ඒකෙන් ඔබට ලියා ගන්නත් පුළුවන්. හරිද? පළවෙනි ප්‍රශ්නය තමයි ප්‍රශ්නේ ලියා ගන්න දේශපාලනය යනු සමාජ භාවිතයේකි පැහැදිලි කරන්න කියන එක. දේශපාලනය යනු සමාජ භාවිතයේකි පැහැදිලි කරන්න. මේක 2019 පළවෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ ලියා ගන්නකො හැමෝම. දේශපාලනය යනු සමාජ භාවිතයේකි පැහැදිලි කරන්න. හරිද? right දැන් ඔයාලගේ ළඟ මාකින් ස්කීම් එක තියෙනවා නම් ඒකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොනවාක්වත් ටියුට් දැන් කිසි එකක් නැත්නම් මාකින් ස්කීම් එකක් නැත්නම් මේ මාසේ ටියුට් එකක් නැත්නම් මොනවාක්වත් නැති වෙන්න බෑ දැන් මොකක් හරි තියෙන ඕගොල්ලන් එහෙම නැත්නම් පොඩක් කියවද අහගෙන ඉන්නතොර හරි. ඒතර මේ ප්‍රශ්නේ අභිමතාර්ථය කියන එක ඒ කියන්නේ ඔයගලන්ගේ නිබන්ධනය ළඟ තියෙන අය නම් නිබන්ධනයේ 28 වෙනි පිටුව. මේ නිබන්ධනය ටිකක් වැදගත් නිබන්ධනයක් ඔයගලන්ගේ පළවෙනි පාඩම නිසා බලන්න දේශපාලනය රාජ්‍ය හා ආණ්ඩු පාලනයට පමණක් සීමා නොවි ජනතාව ප්‍රායෝගිකව සම්බන්ධ වන ක්‍රියාවලියක් බව අවබෝධ කර ගැනීම සහ පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් තොරව දේශපාලනය පැවතිය නොහැකි බවත් දේශපාලන පුරවැසියන්ගේ භාවිතාව කියන අදහස පිළිබඳව සිසුන්ගේ දැනුම හා අවබෝධය මන බැලීම මෙම ප්‍රශ්නය අපේක්ෂාවයි කියලා. දැන් ඒක ඔයගලන්ට ලියන්න තියෙන එකක් නෙවෙයි. මේ ගුරුවරුන්ට මාකින් ස්කීම් එකක් ඉවලා තියෙන්නේ විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණයටනේ. එතකොට එතන ඉඳලා ඉස්සරහට එතන ඉඳලා පිළිතුරේ අන්තර්ගතයේ තියෙනවා. හරිද? බලන්න හැඳින්වීම කියලා එකක් තියෙනවා. පිළිතුරක් ලියනකොට හැඳින්වීම කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සාකච්ඡාව කියලා එකක් තියෙනවා. තේරෙනවද? නිගමනය කියලා එකක් තියෙනවා. දැන් ඔන්න ඔයාලට පිළිතුරක් ගොඩනගනකොට පිළිතුරක මූලිකාංග තුනක් ඇතුළත් කරගන්න ඕන. පළවෙනියෙන්ම පිළිතුරක් ලියනකොට වැදගත්ම දේ තමයි පිළිතුරකදී ලකුණු දෙන්නේ මූලික කාරණා කිහිපයකට. එකක් තමයි ළමයි කොයිතරම් දුරට ප්‍රශ්නය අවබෝධ කරගෙන තියෙනවාද කියන කාරණා. ප්‍රශ්නය අවබෝධ කර ගැනීම කියන අතිශයින් වැදගත්. හරි දහන ප්‍රශ්නය අවබෝධ කරගෙන තියෙනවාද කියන කාරණය. ඊළඟට බලනවා ළමයි කොයිතරම් දුරට ඉදිරිපත් කරන කරුණු ඉදිරිපත් කිරීමේදී සංවිධානය කරලා තියෙනවද කියලා. තේරෙනවද? සංවිධානාත්මක බව. ඊළඟට තර්ක ගොනු කිරීම විශ්ලේෂණ හැකියාව සහ කරුණු වල අදාළ භාවය. මෙන්න මේ කාරණා සැලකිල්ලට අරගෙනයි ඔබට ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ විභාගයේ. ඒ නිසා මෙහෙම ලියාගන්න මේ ප්‍රශ්නයට අදාළව නෙමෙයි වෙනම කාරණයක් විදිහට පිළිතුරක ලකුණු ප්‍රදානය කිරීමේදී සලකා බලන කරුණු කියලා. හරිද? පිළිතුරක ලකුණු ප්‍රදානය කිරීමේදී සලකා බලන කරුණු. ඔය ප්‍රශ්නට අදාළව නෙමෙයි සාමාන්‍යයෙන් ඕනෑම උත්තරයකදී එකක් තමයි ප්‍රශ්නය අවබෝධ කර ගැනීම. ප්‍රශ්නය අවබෝධ කර ගැනීම.
ඊළඟට පිළිතුර සංවිධානය කර ඇති ආකාරය. පිළිතුර සංවිධානය කර ඇති ආකාරය. ඊළඟට විශ්ලේෂණාත්මක හැකියාව නැත්නම් විශ්ලේෂණය කිරීම. විශ්ලේෂණය කිරීම. ඊළඟට කරුණු වල අදාළ භාවය. කරුණු වල අදාළ භාවය. හරිද? කරුණු වල අදාළ භාවය. ඊළඟට තර්ක ගොනු කිරීම. ඊළඟ එක තර්ක ගොනු කිරීම. තර්ක ගොනු කිරීම. කරුණු වල අදාළ භාවය. ඊළඟට තර්ක ගොනු කිරීම. තේරුණාද? ඔන්න ඔය කාරණා සලකලා තමයි ලකුණු දෙන්නේ. දැන් අපි හිතන්නකො ළමයි ප්‍රශ්නය අවබෝධ කරගන්නේ නැතුව ගොඩාක් ළමයි අතින් වෙන වැරද්දක් තමයි ප්‍රශ්නය අවබෝධ කරගන්නේ නැතුව වෙන අදාළම නැති තැනකින් පටන් ගන්න. හරිද? දැන් අදාළම නැති තැන් වලින් පටන් දැන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රශ්නේ ලියන්න ගියාම ඕගොල්ලෝ පටන් ගන්නවා දේශපාලනය ග්‍රීක යුගයේදී ආරම්භ වුණා, සියවස් ගණනාවක් තිස්සේ විකාශනය වුණා, සමාජ විද්‍යාවන් අතර පැරණිම සමාජ විද්‍යාව වෙනවා. මේකේ සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවේ ක්‍රියා තමයි ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ඔය වගේ නිකන් ඒ කියන්නේ ප්‍රශ්නයට ඍජුව අදාළ නැති තැනකින් ප්‍රවේශ වෙන්න පුළුවන්. සමහර විට ඉතින් ටිකක් දක්ෂ කෙනෙකුට ඒ ප්‍රවේශය වුණත් ප්‍රශ්න කලප ගන්න පුළුවන්. දැන් අපි වැදගත්ම දේ තමයි ප්‍රශ්නය අවබෝධ කරගත්තු බව සාකච්ඡා වෙලා තියෙන්න ඕන. ප්‍රශ්නය අවබෝධ කරගත්තු බව සාකච්ඡා නොවුනොත් අපි අතින් අපිට වමනා පිළිතුර ලියවෙන්නේ නැහැ. එතකොට පිළිතුරක මූලික අංග තුනක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. මෙතනින් පස්සේ හැමෝම දැන් 2021 නම් මේක ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. පිළිතුරක මූලික අංග තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රවේශය නැත්නම් හැඳින්වීම. ප්‍රවේශය එහෙම නැත්නම් හැඳින්වීම. ඊට පස්සේ කරුණු සාකච්ඡා කිරීම. හරිද? කරුණු සාකච්ඡා කිරීම නිගමන. හරි උත්තරයක් ලියනකොට මුලින්ම අපි ප්‍රවේශයක් ගන්නවා. ප්‍රවේශයක් ලබා ගන්න ඕනේ. හැඳින්වීම කියලා අපි කියන එකට. ඊට පස්සේ අපිට අදාළ කරුණු ටික සාකච්ඡා කරන්න ඕනේ. මට දැන් 2022 අය ඉන්න නිසා චූටි පැහැදිලි කිරීමක් ඉස්සෙල්ලා කරන්න වෙනවා. ඒකත් මට අමතක වුණා. දැන් මේ 2021 අයත් මෙතන සමහර අය ඉන්නවනේ. ඒ නිසා ඔව් මට අහනවා සර් රිවිෂන් වලට වෙනම පොතක් ගන්න ඕනේද පිළිතුරු ලියන්න. ඔව් පිළිතුරු ලියන්න කියන්නේ මෙහෙමයි. දැන් ඒකත් මම ආපහු කියලා ඉන්නම්කෝ. දැන් මම තාම ප්‍රශ්නය කතා කරන්න පටන් ගත්තේ නෑනේ. දැන් මම ඕගොල්ලන්ට මේ පිළිතුරු සැකිල්ලක් දෙනවා. ඒ කියන්නේ පිළිතුර ලියන්න ඕනේ විදිහක්. පිළිතුර ලියන්න ඕනි ක්‍රමයක් ඔබට දෙනවා. එතකොට ඕගොල්ලෝ ළඟ පොතක් හදාගන්න දැන් අදට මොකක්කට ලියලා එක් පාඩම් සඳහා පිළිතුරු සැකිලි ලියා ගන්න. පිළිතුරු සැකිලි කියන්නේ අපි පන්තියේදී සාකච්ඡා කරලා ලියන ටික. ඊට පස්සේ ඕගොල්ලෝ ඒක පාවිච්චි කරලා උත්තරයක් ලියන්න ඕන. එතන කාටවත් ළමයි නිකන් ඉන්න එපා ඊළඟ සතිය වෙනකම් බලාගෙන ඉන්න එපා. ඒක පාවිච්චි කරලා උත්තරයක් ලියන්න. එතනවල කියන්නේ මම කියපු දේ දැන් ඉස්සෙල්ලාම අපි පිළිතුරු සැකිලි ටිකක් හදාගන්න. ඒ පිළිතුරු සැකිලි ටික හදාගෙන ඒක පදනම් කරගෙන අපි උත්තරයක් ලියන්න ඕනේ. හරිද? ඒතර උත්තරේ ඕගොල්ලන්ට දැනට නම් මේ කොවිඩ් සිටුේෂන් එකකින් හින්දා අපිට ලබා දෙන්න බෑ. නමුත් දිලක්ෂිගේ ඇඩ්‍රස් එක 2021 නම් දීලා තිබුණා. ඒගොල්ලන්ට ඕන නම් තැපැල් කරලා යවන්න පුළුවන්. නමුත් දැන් මේ වෙලාවේ මම හිතන්නේ තැපැල් වැඩ කරන්නේ හරියට අර මේ නිසා දැනට මම හැමෝටම පොදුවේ කියන්නේ පිළිතුර ලියලා තමන්ගේ ළඟ තියාගන්න.
විශාල බරපතල ගැටලුවක් ඇති වෙනවා නම් ලියාගෙන යද්දී හෝ ලිව්වට පසුව හෝ කුමන වූ අවස්ථාවකදී අර ඕගොල්ලන්ගේ WhatsApp group එකකින් ප්‍රශ්නයක් විදිහට අහන්න. ඒකට අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන් නේ. හරිද? එහෙම නැත්නම් අසින්දුර හරි දිලක්ෂිට හරි කෝල් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඔබට ආන්සර් කරයි. මේ ඒගොල්ලන්ගෙන් අහගන්නත් පුළුවන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මොකද්ද මේකට වෙන්න ඕනේ දෙය කියලා. හරිද? එතකොට දැන් මම කියන්න හැදුවේ දැන් ඕනෑම පිළිතුරක ප්‍රවේශය කරුණු සාකච්ඡාව නිගමනය කියලා කොටස් තුනක් තියෙනවා. ඒතකොට දැන් ඕගොල්ලෝ ලියන පිළිතුර දැන් අපි අපේ පන්තිවල ළමයි විභාගෙදී වැඩි ඒ සාමාර්ථ සංඛ්‍යාවක් ගන්න හේතුව ඒකයි. අපි මේ උත්තර ලියලා ඔබටම දැනෙනවා පිළිතුරක හැඩය මොකක්ද කියලා. දැන් ඕගොල්ලෝ උත්තර ලියන්නේ නැතුව නිකන් දැන් මම මේ ප්‍රශ්නේ දීලා ඔයගලන්ට කියනවා දේශපාලන විද්‍යාව දේශපාලන සමාජ භාවිතයක ලියන් ඉන්න කියලා. එහෙම ලියන් ඉන්න කිව්වහම ඕගොල්ලෝ ලියන විදිහයි අපි සාකච්ඡා කළාම ලියන විදිහයි වෙනස්. එතකොට අපි එහෙම ප්‍රශ්න 50ක් 100ක් සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ටම තේරෙනවා ඕගොල්ලන්ටම දැනෙනවා දැන් ඕනෑම ප්‍රශ්නයක් දිහාවේ බලන්න ඕනි විදිහ. මේ ප්‍රශ්නයට පිළිතුරක ඉතාම වැදගත් දේ තමයි අපි ප්‍රශ්නයක් දිහා බලන විදිහ. ඒ කියන්නේ බලන විදිහ කියන්නේ මේ සරල බලන විදිහ නෙමෙයි. අපි ප්‍රශ්නයක් තේරුම් ගන්න දරන උත්සාහය. අපි ප්‍රශ්නයකට ප්‍රවේශ වෙලා ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්න දරන උත්සාහය. එන්නද කියන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මම ඔබට යෝජනා කරන්නේ මෙහිම අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරගෙන යමු. එතකොට ඔබට මේක තවත් දුරටත් අහුරු කරගන්න පුළුවන්. දැන් ලබන සතියේ අපි තියරි පන්තිය කරන දවසට මේ පාඩම ආයෙ කරන්නේ නැහැ. ඉරිදා තමයි මේ පාඩම කරන්නේ. ඒ නිසා ලබන ඉරිදා වෙනකොට ලබන ඉරිදා පන්තිය වෙනකොට ඕගොල්ලෝ කරන්න ඕන දෙයක් තියෙනවා. අද සාකච්ඡා කරන්නේ එක ප්‍රශ්නයක් මතකමක් නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්න ඕනේ. උත්තර ලියන්න ඕනේ 2021 අයයි 22 අයයි හැමෝම උත්තර ලිව්වම තමයි Tamanට තමන්ගේ මතකයක් බවට පරිවර්තනය වෙන්නේ. හරිද? ඒ නිසා මේක පිළිතුරක් ලියන්නම අවශ්‍යයි. හරිද? හරයි. අපි දැන් බලමු විභාග උත්තරේ තියෙන ප්‍රවේශය මොකක්ද කියලා. දැන් මේ වෙන විට මුලදී එකතු වෙච්ච නැති අය කවුරු හරි එකතු වෙලා ඉන්නවා නම් ප්‍රශ්නේ ලියා ගන්න. 2019 පළවෙනි ප්‍රශ්නය දේශපාලනය යනු සමාජ භාවිතයකි පැහැදිලි කරන්න කියන එක. දේශපාලනය යනු සමාජ භාවිතයකි පැහැදිලි කරන්න. දැන් ඔන්න අද ඔයගොල්ලෝ දැනට කොහේ හරි තැනක මේ පිළිතුරු සැකිල්ල ලියාගෙන යනවා. ඊට පස්සේ පිළිවෙලට පොතක පළවෙනි පාඩමට දෙවෙනි පාඩමට අදාළව පිළිතුරු සැකිලි ටික අපි හදාගෙන යනවා. ඒක තමයි ඔබ පිළිතුරක් බවට පත් කරන්නේ. ඔබට පිළිතුරක්ම මම දුන්නොත් ඒක අසාර්ථක ක්‍රමවේදයක් වෙනවා. ඔබට සම්පූර්ණ පිළිතුරක් දුන්නොත් වෙන්නේ ඔබ ඒ පිළිතුරම ෆලෝ කරනවා. ඔබ ඒකම කියවනවා. එතකොට ඔබ අතින් උත්තරයක් ලියවෙන්නේ නැහැ. දැන් උත්තරයක් ලියවෙන්න ඕනේ ඔයාලා අතින්. මම කරන්න ඕනේ උත්තරයට ගයිඩ් කරන එක විතරයි. උත්තරයට උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ. තේරුණාද? පැහැදිලි වුණාද කියපු දේ? right. උත්තර බලන්න හැඳින්වීම කියන එක. ටියුට් එක තියන අය නම් ටියුට් එකේ 28 වෙනි පිටුව. ටියුට් එකේ 28 වෙනි පිටුව බලන්න සාම්ප්‍රදායිකව දේශපාලනයන් තේරුම් ගනු සහ විග්‍රහ කරනු ලැබුවේ රාජ්‍ය හා ආණ්ඩුකරණය සම්බන්ධ ක්‍රියාවලියක් ලෙස. මෙම තේරුම් ගැනීම තුළ රාජ්‍යයෙන් පිටස්තර ක්ෂේත්‍රවල සිදුවන දේශපාලනය පිළිබඳව දේශපාලන විද්‍යාවේ විෂය පතය යටතට වෙතට ගෙන ඒමට අවකාශයක් නොවී. එබැවින් දේශපාලනය පිළිබඳ වඩාත් සමකාලීන ප්‍රවේශය මගින් නිස්මතු වන්නේ රාජ්‍ය පිළිබඳ ශේෂ්ත්‍රය දේශපාලනයට මම ෆෝන් එකකින් කියවන්නේ ඒක වෙන්නේ. දේශපාලනයට වැදගත් වන අතරම දේශපාලනයේ යන රාජ්‍යයෙන් බැහැර ක්ෂේත්‍රවලද සිදුවන බව. හරිද? ඒ අනුව දේශපාලනයේ රාජ්‍ය බලය හා බල අරගලයට පමණක් සීමා නොකර සමාජය තුළ විවිධ ආකාරවලින් සිදුවන සමාජ භාවිතාවක් ලෙස දැකිය හැකියි. ඔන්න පොඩි ප්‍රවේශයක්. දැන් මම අර කියපු විදිහට දේශපාලන විද්‍යාව මෙහෙමයි එක මහා නමශි විස්තර කියලා නෑ.
කෙලින්ම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් සාම්ප්‍රදායික විග්‍රහය නන්නේ මේකයි. නමුත් සමකාලීන ප්‍රවේශයේ මීට අමතරව කාරණාවක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා කියන කාරණය මතු කරනවා. තේරුම් ගත්තද? right. ඒ නිසා දැන් අපි මේ මුලින්ම මේ ප්‍රශ්නෙට ප්‍රවේශයක් විදිහට පොඩි කාරණාවක් ලියාගෙන යමු. මේම ලියන්න. ප්‍රවේශය කියලාම ලිව්වට කමක් නැහැ. අතරම පිළිතුරක ඔගොල්ලෝ විස්තර කළ යුතු වෙන්නේ අර පිළිතුරේ අන්තර්ගතය කියන කොටස. කරුණු සාකච්ඡාව කියන කොටස. ඉතින් මෙහෙම ලියන්න දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාවක් මෙන්ම සමාජ විද්‍යාවන් අතර ප්‍රමුඛතම සමාජ විද්‍යාව වේ. දේශපාලනය විෂයක් වශයෙන් අධ්‍යයනය කිරීම ආරම්භ වූ ග්‍රීක අවධියේ සිටම ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් ඇති සාම්ප්‍රදායික විග්‍රහය වන්නේ දේශපාලනය රාජ්‍ය හා සම්බන්ධ කරුණක් බවයි. නැත්නම් රාජ්‍ය හා සම්බන්ධ සංකල්පයක් බවයි. දේශපාලනය රාජ්‍ය හා සම්බන්ධ සංකල්පයක් බවයි. ඒ අනුව දේශපාලනය හා දේශපාලන විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වූ මුල් නිර්වචන බොහොමයකින් අවධාරණය කළේ දේශපාලනය වූ කලී රාජ්‍යය රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය සමග බැඳුණු විෂයක් බවයි.
ආණ්ඩුකරණය සමග බැඳුණු විෂයක් බවයි. දේශපාලනය යන වචනය ගොඩනැගීමේදී පවා දේශපාලනය යන වචනය ගොඩනැගීමේදී පවා රාජ්‍යය සම්බන්ධ වී ඇත. රාජ්‍යය සම්බන්ධ වී ඇත. මෙම සාම්ප්‍රදායික නිර්වචනයේ දැඩිව එල්බගත් මහාචාර්ය ගානර් දේශපාලන විද්‍යාව රාජ්‍යයෙන් ආරම්භ වී රාජ්‍යයෙන් අවසන් වන බව. රාජ්‍යයෙන් ආරම්භ වී රාජ්‍යයෙන් අවසන් වන බව ප්‍රකාශ කරයි. රාජ්‍යයෙන් ආරම්භ වී රාජ්‍යයෙන් අවසන් වන බව ප්‍රකාශ කරයි. හරි. රාජ්‍යයෙන් ආරම්භ වී රාජ්‍යයෙන් අවසන් වන බව ප්‍රකාශ කරයි. දේශපාලන විද්‍යා චින්තන ඉතිහාසය තුළ මෙවැනි අදහස් රැසක් දැකගත හැකිය. ඒ අනුව සාම්ප්‍රදායික විග්‍රහය තුළ රාජ්‍යයෙන් පරිබාහිර වෙනත් අංශ සඳහා දේශපාලනය තුළ අවකාශ නොලැබින මැකියාවෙලීගෙන් පසු කාලයේදී දේශපාලන විද්‍යාවට දේශපාලනයට බලය පිළිබඳ කතිකාවද ඇතුළත් විය. හරිද? දැන් ඔන්න අපි මේ
ඔය ටික ලියාගෙන ගියාම අපේ ප්‍රශ්නයට අදාළව තර්කය ගොඩනගන්න පසුබිමක් විතරයි අපි හදාගන්නේ. අපි කියනවා දේශපාලන විද්‍යාව සාම්ප්‍රදායිකව දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික නිර්වචනයක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණේ දේශපාලනයේ මේ රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණය සම්බන්ධ සංකල්පයක් විදිහට. එතකොට ඊට පසු කාලයේදී බලය පිළිබඳ කතාවකුත් ඒකට එකතු වුණා කියලා. හැබැයි දේශපාලන විද්‍යාව තුළ රාජ්‍ය පරිපාලනය රාජ්‍ය ආදීන් පරිබාහිරව යමක් සඳහා ඊටකට තිබුණේ නෑ කියලා. හරිද? දැන් අපි ඒක පැහැදිලි කරගෙන යන්න. ඊට පස්සේ ඒ විශේෂ ඉක්මනට හදා ගන්න ඕනේ. දැන් එතකොට අපි කියන්න ඕනේ දැන් දේශපාලනය කියන්නේ මීට වඩා පුළුල් පරාසයක් තුල පැතිරුණු විශේෂයෙන්ම මහ ජනතාවගේ සමාජ භාවිතාවක් වශයෙන් සැලකෙන සමාජ ප්‍රපංචයක් සමාජයේ තිබෙන දෙයක් විදිහටයි මේක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ කියලා අපි ප්‍රශ්නෙට ඉක්මනට ප්‍රවේශ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා දේශපාලන විද්‍යාව න්‍යායාත්මක රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධ කාරණාවක් විතරක් නෙමෙයි. ඒක සමාජමය භාවිතාවක් විදිහට අර්ථ විග්‍රහ කරන්න පුළුවන් කියලා. හරි ඒක වෙනම ලියාගමු අපි මෙහෙම. යන දේශපාලන විද්‍යාව හා එහි ස්වභාවය පිළිබඳව දේශපාලන විද්‍යාව හා එහි ස්වභාවය පිළිබඳව ඉදිරිපත් වන දේශපාලන විද්‍යාව හා එහි ස්වභාවය පිළිබඳව ඉදිරිපත් වන සමකාලීන විග්‍රහයන්ට අනුව දේශපාලනය රාජ්‍ය පරිපාලනය හෝ ආණ්ඩුකරණය හෝ රාජ්‍යයේ බලය හෝ ආණ්ඩුකරණය හෝ රාජ්‍යයේ බලය හෝ යන ක්ෂේත්‍රයන්ට පමණක් අදාළ නොවේ. එය පුළුල් විෂය පරාසයක් තුල පැතිරුණු සමාජ භාවිතාවක් වශයෙන් හඳුනාගත හැකි ක්ෂේත්‍රයක් ලෙසද පැහැදිලි කළ හැකිය. දේශපාලනයේ බලපෑම මහ ජනතාවට වැඩි වශයෙන් දැනෙනුයේ එය සමාජ භාවිතයක් ලෙස
පවතින හේයිනි. එය සමාජ භාවිතයක් ලෙස පවතින හේයිනි. හරිද? දැන් ඔන්න අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වුණා. දැන් මොකද කරන්න ඕනේ අපි? එතනින් පස්සේ දේශපාලනය සමාජ භාවිතාවක් වන්නේ කෙසේද කියන එක පැහැදිලි කරන්න ඕනේ. තේරුණාද කියන්නකෝ? ඒ කියන්නේ දේශපාලනය සමාජය සතු දෙයක් වන්නේ කෙසේද කියන එක අපේ පැහැදිලි කිරීම තුළ තියෙනවා. දැන් ඔන්න ඔයාලට මේ පාඩමත් එක්ක හොඳ ඉගෙනීමක් හොඳ කියවීමක් කරගන්න පුළුවන්. මේ දේශපාලනය දැන් මේක 2021 ට හිතන්න තියෙන මේ අවුරුදු ඉවහලින අයට ඔය ප්‍රශ්නෙම ලබන අවුරුද්දට උනත් හිතන්න පුළුවන්. දැන් ඔය ප්‍රශ්නෙම අනෙක් පැත්ත අහන්නත් පුළුවන් හැබැයි. හරිද? දැන් දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය සම්බන්ධ වූ දෙයකි විමසන්න. කියන්නේ. පැහැදිලිද? එහෙම කිව්වොත් අපි උතන්ට ඇවිල්ලා අපි හිතමුකෝ දැන් දෙගොල්ලන්ගෙම ඕන කෙනෙකුට කාට හරි අහන්න පුළුවන්. දේශපාලනය කියන්නේ මේ රාජ්‍ය සම්බන්ධ දෙයක් ලෙස විග්‍රහ කිරීම පැහැදිලි කරන්න කියලා. එතකොට කරන්න තියෙන්නේ ඔය උතන්ට ඇවිල්ලා දැන් මම කියන්නේ එහෙම හුත් රාජ්‍ය ගැන හුත් දැන් අපි හැම වෙලෙම අපේ ප්‍රවේශය සහ නිගමනය ඕනෑම ප්‍රශ්නයක ප්‍රවේශය හා නිගමනය අවසානය වෙන්න ඕනේ අහන ප්‍රශ්නේ ඉලක්ක කරගෙන. දැන් අපි මේකෙදි ප්‍රවේශයක් අපි ලියාගත්ත සම්පූර්ණයෙන්. ප්‍රවේශයක් ලියලා අපි කිව්වා දේශපාලනය ගැන මුලින් ඉදිරිපත් වෙච්ච තර්කය තමයි ඒක රාජ්‍යය හා සම්බන්ධ කාරණාවක් ලෙස විග්‍රහ කිරීම. ඊට පස්සේ නමුත් ඒක රාජ්‍යයෙන් විතරක් ආවරණය වෙන්නේ නැති විවිධ විශේෂේෂයන් දක්වා යන සමාජ භාවිතාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා දැන් අපි ප්‍රවේශ ඉවර කළානේ. දැන් උත්තර පත්‍ර බලන කෙනෙකුට පේනවා දැන් එතනින් පස්සේ විස්තර කරන්නේ මේක සමාජ භාවිතාවක් වෙන්නේ කොහොමද කියන එක. දැන් මම කිව්වේ අපි හිතමුකෝ ඕගොල්ලන් ඇහුවා කියලා විභාගයේදී ප්‍රශ්නයක් දේශපාලනය යන රාජ්‍ය පරිපාලනය සම්බන්ධ දෙයක කියන. ඒනවාද එහෙම ඇහුවොත් මේ දැන් අපේ උත්තරේ යන්නේ අනිත් පැත්තටනේ. අපි ඉස්සෙල්ලා රාජ්‍ය පරිපාලනය ගැන විස්තර කිව්වා. කියලා ඊට පස්සේ ආයෙ කියනවා එහෙම නෙමෙයි සමකාලීන විග්‍රහයන් අනුව මේක සමාජ භාවිතයක් කියනවා. හැබැයි දැන් ආයෙ අපේ අර ප්‍රශ්නේ නම් අහන්නේ රාජ්‍ය ගැන නම් අහන්නේ. ආයෙ අපි ඔය ටික කියලා හැඳින්වීමේ ඡේදෙදිම කියන්න වෙනවා දේශපාලන ඒක දැන් අදාළ නැහැ. දේශපාලන විද්‍යාව යන රාජ්‍ය ගැන අහුවොත් මම මේ කියන්නේ. එහෙම ඇහුවොත් දේශපාලන විද්‍යාව විවිධ සමාජ භාවිතාවන් දක්වා පැතිරිලා ගිය විෂයක් වුණත් දේශපාලන විද්‍යාවේ ඕනෑම සංකල්පයක් ඍජුව හෝ වක්‍රව රාජ්‍ය හා බැඳී පවතින. රාජ්‍යයෙන් පරිබාහිරව දේශපාලනික භාවිතාවන් පැවතිය නොහැකි. ඒ නිසා දේශපාලන විද්‍යාවේ කේන්ද්‍රීය ලක්ෂ්‍ය වෙන්නේ දේශපාලන විද්‍යාව හැදෑරීම පරිභ්‍රමණය වෙන්නේ රාජ්‍ය වටා කියලා අපේ ප්‍රශ්නේ අනිත් පැත්ත ගහන්න ඕනේ. දැන් මෙතනදී කියන්න ඕනේ නේ. ඒ දැන් මෙතනදී ප්‍රශ්නේ අහන්නේ අපෙන් සමාජ භාවිතයේ කියන එක පැහැදිලි කරන්න කියලානේ. එතකොට මම කියපු දේ තේරෙනවද ඔබට? ඔය ප්‍රශ්නේ ඔය දෙවිදිහෙම අහන්න පුළුවන්. දැන් දේශපාලන විද්‍යාව ගැන අපි දැන් මම මේ කියපු දේ විභාග ප්‍රශ්න පත්‍රය ගත්තම ඔබට මතක් වෙයි. එහෙම කියන්නකෝ. දේශපාලන විද්‍යාව හැඳින්වීම කියන එකෙන් ප්‍රශ්නයක් අහනවා නම් ඔය දෙවිදිහෙම අහන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ එහෙම ප්‍රශ්නයක් අහන්න බැරි කමක් නැහැනේ. දේශපාලන විද්‍යාව යනු නැත්නම් දේශපාලනය යනු රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය සම්බන්ධ දෙයක්. විමසන්න ඕන පැහැදිලි කරන්න. එතකොට හැබැයි අපි කියන්නේ දේශපාලනය කියන්නේ රාජ්‍ය පමණයි කියන්නේ. එතනත් අපි කපටි වෙන්නේ. එතනදී අපි කියන්නේ දේශපාලනය ගැන මුලින්ම ඉදිරිපත් වෙච්ච මතවාදය තමයි. රාජ්‍ය කියන්නේ නමුත් සමාජ භාවිතාවක් ලෙසත් මේක යම් කොටසක් තියෙනවා. හැබැයි ඒ කුමන තත්ත්වයක් තිබුණත් ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මොන සමාජ භාවිතාවක් සිද්ධ වෙන්නේ රාජ්‍ය ඇතුළේ. ඒ නිසා රාජ්‍යයේ පරිබාහිරව මේ කිසිදු වර්ධනයක් හෝ කිසිදු ක්‍රියාකාරකමක් දකින්න බෑ. ඒ නිසා
දේශපාලන විද්‍යාව කියන්නේ රාජ්‍ය පිළිබඳ කාරණා කියලා ඊට පස්සේ පැහැදිලි කරන්න රාජ්‍යය. හරි මම මේ 21 විභාග ලියන ළමයින්ට එහෙම ප්‍රශ්නයක් අහන්නත් ඉඩක් තියෙනවා. දැන් අපි මෙතන ලියන්නේ මේ උත්තරයට ලියනකොට ලියන්නේ දේශපාලනයේ සමාජ භාවිතාවක් වන්නේ කෙසේද කියලා. හරිද? right දැන් ඔන්න අපේ ප්‍රවේශය අපි ලියන්න. දැන් ඕගොල්ලෝ උත්තර ලියනකොට මේ අර විභාග පිළිතුරේ තියෙනවා වගේ ප්‍රවේශය කියලා අනුමාතෘකාවක් කියලා එහෙම ලියන්නේ නැහැ. අන්තර්ගතය කියලා ලියන්නේ නැහැ ඕගොල්ලෝ. තේරුණාද? දැන් ඕගොල්ලෝ උත්තරේ ලියගෙන යන්නේ. දැන් නමුත් මම මේ උත්තර සැකෙල්ලක් දෙන්න හින්දා ඊළඟට මෙහෙම ලියන්න දේශපාලනය සමාජ භාවිතාවක් යන අදහස දේශපාලනීය සමාජ භාවිතාවක් යන අදහස පහත කරුණු යටතේ පැහැදිලි කළ යුතුයි. සමාජ භාවිතාවක් යන අදහස පහත කරුණු යටතේ පැහැදිලි කළ යුතුයි. දැන් ඔයගලන්ට වෙන තැනකදී ඉගෙන ගන්න බැරි විදිහට මේ රිවිෂන් පන්තියේදී අපි 21 ළමයි නම් දන්නවා අපි මේ ප්‍රශ්න සාකච්ඡා කළාට පස්සේ ඔයාලගේ ඒ කාරණාව පිළිබඳ පරිචය දැනුම සම්පූර්ණයෙන්ම වැඩි වෙන්න ඕනේ. දැන් සාකච්ඡා කළාම ඕගොල්ලෝ ඒ ගැන මනස විවර වෙනවා. මේ ගැන හිතන්න පටන් ගන්නවා. හිතලා ඕගොල්ලෝ උත්තරයක් ලියන්න ඕනේ. මේ උත්තරේ ලියන්න කල් ගන්න එපා. කල් ගත්තාම ආයේ මේක අමතක වෙලා යනවා. එක්ක අන්තරයට හරි එක්ක හෙට හරි ආසන්න දිනයකදී මේ උත්තරේ අවසන් කරන්න. මේ උත්තරේ ඉතාම සර්ව සම්පූර්ණ උත්තරයක් විදිහට ලියන්න ඕනේ. තේරුණාද? මේ උත්තරේ ඉතාම සර්ව සම්පූර්ණ උත්තරයක් විදිහට ලියන්න ඕනේ. එතකොට තමයි ඔබට මේක ටිකක් හොඳට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ මේකේ අඩුපාඩු මොනවද කියලා හොඳට හොයලා බලන්න. පැහැදිලි වුණාද? right. එතකොට දැන් බලන්න විභාග උත්තරේ දිහාවට ආයෙත් සාකච්ඡා. හරිද? දේශපාලනය යනු සමාජ භාවිතය කියන ප්‍රකාශයේ ඇති අර්ථය නම් දේශපාලනය යනු වෘත්තීය දේශපාලනඥයින්ට පමණක් අයත් වෘත්තියක් නොවේ යන්නේ. එය සාමාන්‍ය ජනතාව වන පුරවැසියන්ගේ ද නිතිපතා යෙදෙන භාවිතයකි. හරිද? ඉහත දැක් වූ අර්ථයට අනුව පුරවැසියෝ දෛනිකව දේශපාලනයේ යෙදෙති. ඔවුහු මැතිවරණවලදී ඡන්දය දෙති. දේශපාලන පක්ෂවලට බැදී දේශපාලන පක්ෂවල කටයුතු සහභාගී වෙති. ඒ අතර ඔවුහු තම හිතවතුන් අසල්වැසියන් සමග දේශපාලනය සාකච්ඡා කරමි. දේශපාලන සංනිවේදනයේ යෙදෙති. දේශපාලන පුවත් හුවමාරු කරගනිති. මේ මගින් පුරවැසියන් අතර ඇති දේශපාලන අවබෝධය හා විඥානය දේශපාලන විමසිලිමත් බවත් ගොඩනගා ගන්න. දැන් ඊට පස්සේ ඔන්න පැහැදිලි කරලා තියෙනවා ඡන්දය ප්‍රකාශ කිරීම. හරිද? රාජ්‍ය සමග තියෙන සම්බන්ධතාවය කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. සිවිල් සමාජයේ කොහොමද මිනිස්සු සම්බන්ධ වෙන්නේ කියලා. නේද? රාජ්‍යයෙන් පරිබාහිරව සිවිල් සමාජයේ සිදුවන පුරවැසි දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. නේද? ඔය වගේ දේශපාලනයේ සමාජ භාවිතාවක් වන්නේ කොහොමද කියලා. එහෙමද? දැන් ඇත්තටම දේශපාලනයේ සමාජ භාවිතාවක් වන්නේ කොහොමද කියලා බැලුවම ඡන්දය දෙනවා කියන එක ගැන වෙනම විග්‍රහයක් මෙතන කරලා තියෙනවා. ඡන්දය දීම මගින් පුරවැසියෝ තමන්ගේ පාලකයෝ තෝරගන්නවා, ඔවුන්ට බලය පවරා දීමක් කරනවා. නේද? පුරවැසියන්ගේ වරණීය අවස්ථාව. වරණීය කියන්නේ තෝරා ගැනීම. පුරවැසියන්ගේ තෝරා ගැනීමේ අයිතිවාසිකම තහවුරු වෙනවා ඡන්ද බලය නිසා කියලා. මම මේකේ තියෙන කියන්නේ. එතකොට දැන් අපි අපේ ප්‍රශ්නෙට ප්‍රවේශ වුණානේ. දැන් හැමෝම උත්සාහ කරන්න ඕනේ දේශපාලනය සමාජ භාවිතාවක් ලෙස කොහොමද පාවිච්චි වෙන්නේ? මිනිස්සු පාලකයෝ තෝරගන්න ඡන්දය දෙනවා නේද? පාලනය විවේචනය කරනවා, විවිධ උද්ඝෝෂණ පෙළපාලි වලට සහභාගී වෙනවා, සිවිල් සමාජ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙනවා.
දේශපාලන පක්ෂ හා බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරී වෙනවා මේ ඔක්කොම භාවිතාවයි. නේද? මේක මේ න්‍යායාත්මක කාරණා නෙමෙයි. ඒ නිසා දේශපාලනයේදී වඩාත් ප්‍රබලවම අපි දකින්නේ සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලන. ආණ්ඩු පිහිටුවන ආණ්ඩු බිඳවැටීම් කරන මිනිසුන්ගේ මැදිහත් වීම. නේද? එහෙම නැත්නම් සමහර විට පිටු ගරිල්ලා සටන් වගේ ක්‍රියාමාර්ගවල යෙදෙනවා නිදහස් සටන් ව්‍යාපාරදියත් කරනවා. නේද? සමාජ ව්‍යාපාර ස්ත්‍රීවාදී ව්‍යාපාර වගේ දේවල් විවිධ සිවිල් සමාජ සංවිධාන හදාගෙන ක්‍රියාකාරී වෙනවා. ඊළඟට ඊටාම සරලව හිතුවොත් දේශපාලන සංනිවේදනයේ යෙදෙනවා. මිනිසුන් දේශපාලන අදහස් වමාරු කරගන්නවා. සල්වැසියන් තමක තමන්ගේ වැඩ පොලේ කට්ටියත් එක්කලා වැඩ කරන ස්ථානේ. එතකොට අපිට පේන්නේ දේශපාලනයේ හුදෙක් න්‍යායාත්මක විග්‍රහයකට වඩා ඒක සමාජය තුළ පුළුල් සමාජ භාවිතාවක් ලෙස පවතින බව. නේද? ඒ භාවිතා කරන අයවත් දන්නේ නැහැ දේශපාලනය තමන් මේ සමාජ භාවිතාවක් ලෙස විග්‍රහ කරන බව. ඒගොල්ලෝ නොදැන ඍජුව හෝ වක්‍රව දේශපාලන ක්‍රියාකාරකම් වල නියැලීම දේශපාලනයේ සමාජ භාවිතාවක් බවට පත් කරනවා. තේරුණාද? right. ඒ නිසා අපි මෙහිම ලියාගනිමු. ලියන්න දේශපාලනය සමාජයේ ඓන්ද්‍රීය කොටසකි. ඓන්ද්‍රීය කියන්නේ ඉන්ද්‍රිය වශයෙන් බැඳුණු සමාජයේ ඓන්ද්‍රීය කොටසකි. සමාජයෙන් වියුක්ත කොට දේශපාලනයට පැවතිය නොහැක. සමාජයෙන් වියුක්ත කොට දේශපාලනයට පැවතිය නොහැක. සමාජයේ කිසිවෙකුට දේශපාලනයේ බලපෑමෙන් වියුක්තව පැවතිය නොහැක. දේශපාලනයේ බලපෑමෙන් වියුක්තව පැවතිය නොහැක. එම නිසා මහජන ක්‍රියාකාරීත්වයේ බොහෝ අංශ දේශපාලනය සමග බැඳී පවතී. දේශපාලනය සමග බැඳී පවතී. දේශපාලනය සමග බැඳී පවතී. එම බැඳීම හා භාවිතාවන් කරුණු කිහිපයක් යටතේ පැහැදිලි කළ හැකිය. හරි. එතකොට මේ ඒක වෘත්තීය දේශපාලනඥයන්ගේ කාර්යයක් විතරක් නෙමෙයි. හරිද? ලියන්න පළවෙනි මේක. දැන් මම මේ කියන දේ මෙන්න මේවා ඔකට චූටි විස්තර කරගෙන යන්න. හරිද? පැහැදිලිද? මෙන්න මේවා කෙටියෙන් විස්තර කරගෙන යන්න. දැන් පළවෙනි මේක දේශපාලනය වෘත්තීය දේශපාලනඥයන්ගේ පමණක් කාර්යයක් නොව
දේශපාලනය වෘත්තීය දේශපාලනඥයන්ගේ කාර්යයක් පමණක් නොව වෘත්තීය දේශපාලනඥයන්ගේ කාර්යයක් පමණක් නොව සමාජයේ මහ ජනතාව සහභාගී වන ක්‍රියාකාරකමක් බව මහ ජනතාව සහභාගී වන ක්‍රියාකාරකමක් බව අපි කියනවා මිනිස්සු විවිධ ආකාරවලින් දේශපාලනයට සහභාගී වෙන එක උදෙක් වෘත්තීය දේශපාලනඥයන්ගේ කාර්යයක් විතරක් නෙමෙයි නේද විවිධ අය විවිධ අවස්ථාවලදී මැතිවරණවලදී වේවා මැතිවරණ නොමැති වේලාවකදී හරි උද්ඝෝෂණ පවතින අවස්ථාවකදී හෝ නේද කුමන වූ අවස්ථාවකදී මිනිසුන් දේශපාලනය හා සම්බන්ධ වෙන නිසා දේශපාලනයේ සමාජ භාවිතාව ඊළඟ දෙවෙනි එක සමාජයේ ජනතාව නැත්නම් සමාජයේ මිනිසුන් දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමේ ප්‍රධානම ක්‍රමය වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම නැත්නම් ඡන්දය දීම දැක්විය හැකියි. ඡන්දය දීම දැක්විය හැකියි. දැන් ඒක ගැන ඔයගොල්ලෝ විස්තරයක් කරන්න. දැන් ඒක ගැන විභාග පිළිතුරේ ටිකක් වැඩිමනත් විස්තරයක් තියෙනවා. චුට්ටක් ඒකත් බලන්න. ඡන්දය දීම යනු පුරවැසියන් සිදු කරන ඉතාම වැදගත් දේශපාලන ක්‍රියාවක්. එය වනාහි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලන භාවිතයකි. ඡන්දය දීම යනු සමාජමය ක්‍රියාවක් වේ. ඡන්දය දීම මගින් පුරවැසියෝ තීරණාත්මක කාර්යයන් දෙකක් සිදු කරති. පළමුව තමන් සමාජිකයන් වන සමාජයේද ආණ්ඩු කරන පාලකයන් තෝරාපත් කරයි. අති ඡන්දය මගින් ආණ්ඩු කරන පාලකයෝ තෝරාපත් කරනවා. දෙවනුව ඔවුන් බලය පවරා දෙනවා. පළමුවෙන් පුරවැසියන්ගේ දේශපාලන කාර්යයේ ඇති වරණීය වගකීම වරණීයකෙන් තෝරා ගැනීම. දෙවැන්න බලය පැවරීමයි කියන්නේ. තේරුණාද? එතකොට ඊළඟට පුරවැසියන්ට රාජ්‍ය සමග සාමාන්‍යයෙන් නැති වක්‍ර සම්බන්ධය. රාජ්‍ය සමග ඍජු සම්බන්ධතා පවත්වන්නේ වෘත්තීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන්. හරිද? ওই විදිහට එතන ප්‍රවේශයක් කරන්නේ. දැන් අර ඡන්දේ දීම ගැන පැහැදිලි කරනවා. දැන් අපි කියවනේ පුරවැසියෝ දේශපාලනයට සහභාගී වෙන ප්‍රමුඛතම ක්‍රමය තමයි ඡන්දේ භාවිතා කිරීම කියලා. ඒතර ඔයගොල්ලෝ කියන්නේ වර්තමානයේදී පාලකයා කියන්නේම සමාජයේ පැතිකඩ. පාලකයා කියන්නේ මිනිසුන්ගේ සමාජ භාවිතාව නිර්මිතය. නේද? මම කියන දේවල් නම් අහගෙන ඉඳලා මතක තියාගන්න දෙන්න පුළුවන්. දැන් 2020 කියලා මට තම ආසන්න මතක තියාගන්න ඕනේ. මේ පාලකයා කියන්නේ මිනිසුන්ගේ සමාජ දේශපාලන භාවිතයේ නිර්මිතයක්. ඔව් එහෙම ලිව්වහම තමයි බර වැටෙන්නේ පොඩ්ඩක්. නේද? මිනිසුන්ගේ සමාජ භාවිතාවේ නිර්මිතයක් කියන්නේ පාලකයා අපි. මිනිසුන්ගේ සමාජ භාවිතාව තමයි ඡන්දේ ප්‍රකාශ කිරීම. ඡන්දේ ප්‍රකාශ කරාම මිනිසුන්ට තමන්ගේ වරණීය අවස්ථාව, ඒ කියන්නේ තමන්ගේ තෝරා ගැනීමේ අවස්ථාව නියෝජනය වෙනවා. එතකොට මිනිස්සු තමන්ට කැමති පාලකයෝ තෝරගන්න. පාලකයෝ නිශ්චිත කාලයකට තමයි බලය පවරගන්නේ. ඊට පස්සේ පාලකයෝ හොඳ නැත්නම් ඒ පාලකයෝ ඉවත් කරලා වෙන පාලකයෝ පත් කරගන්න පුළුවන්. මිනිසුන්ට මඟ පෙන්වන්නේ ඡන්දය විසින්. ඒ නිසා පාලකයෙක් තෝරගන්නත් පාලකයාට බලය පවරන්නත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල් දේශපාලනයේ මිනිසුන් සහභාගී කරන ප්‍රධානම අවස්ථාව ප්‍රධානම ක්‍රමය බවට පත් කරලා තියෙන්නේ ඡන්ද බලය. ඒ ඡන්ද බලය නිසාම රජය සහ ජනතාව අතර සම්බන්ධීකරණයක් ඇති කරන
ජනතා නියෝජිතයෝ ටිකක් තෝරගන්න. ජනතා නියෝජිතයෝ කියන්නේ වෘත්තීය දේශපාලනඥයෝ වෙන්න පුළුවන්. හැබැයි ඒ අය තෝරන්නේ ජනතාව. ඒ අය තෝරාපත් කරන්නේ ජනතාවනේ. ඒ නිසා හරියට පැහැදිලි වුණාද කියන දේ. ඔන්න අපි ඡන්ද බලය ගැන හොඳ පැහැදිලි විස්තරයක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. right ඊළඟ කාරණාව ජනතාව විසින් දේශපාලන පක්ෂ හා බලපෑම් කණ්ඩායම් පිහිටුවා ගැනීම හා ඒවායේ ක්‍රියාකාරීව කටයුතු කිරීම සමාජ භාවිතයේ කොටසකි. තේරෙනවනේ? එතකොට අපි කියන්නේ මිනිස්සු විවිධ මත දරන අය තම තමන්ගේ මතවලට ගැලපෙන පක්ෂ පිහිටුවන්න. එහෙම දැනටමත් පිහිටුවා තිබෙන පක්ෂ සමග සම්බන්ධ වෙලා ඒ අය පක්ෂවල කටයුතු කරනවා. නේද? එතකොට මෙන්න දේශපාලනයේ සමාජ භාවිත. පක්ෂ විතරක් නෙමේ විවිධ බලපෑම් කණ්ඩායම්. කියන්නේ තමන්ගේ වෘත්තීය වමනාවන් මත හෝ තමන්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීමට පුරුදු බලපෑම් කණ්ඩායම් රාශියක් ලෝක රටවල් අපි දකිනවා. ඉතින් මේ බලපෑම් කණ්ඩායම් ඌ කලී හුදෙක් මිනිසුන්ගේ භාවිතාව. මිනිස්සු තමන්ට ඕන විදියට හදාගන්න දේවල්. ඒ නිසා මිනිස්සු සමාජ භාවිතාවක් ලෙස දේශපාලන පක්ෂ හා බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරී වෙනවා. ඊළඟ එක රාජ්‍යයෙන් පරිබාහිරව විවිධ සිවිල් සමාජ සංවිධාන පිහිටුවා ගැනීම හා ඒවායේ ක්‍රියාකාරීව කටයුතු කිරීම. තේරුණාද? එතකොට මිනිස්සු තමන්ගේ විවිධ වමනාවන් සඳහා පොදු වමනාවන් සඳහා සමිති සමාගම් සංවිධාන ජාලයක් ගොඩනගා අපි ඒකට කියනවා සිවිල් සමාජ සංවිධාන කියලා. නේද? මිනිසුන් තමන්ගේ වමනා පාකම් සඳහා හදාගෙන තියෙන සමිති සමාගම් වලට අපි කියනවාද සිවිල් සමාජය කියලා. කොට ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ, සාමාන්‍ය ජනතාව තම තමන්ට වමනා සමිති සමාගම් සංවිධාන හදාගෙන තියෙනවා. ඒවා තුල ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා දේශපාලනයේ සිවිල් සමාජය තුලින් බැහැර කරන්න බැහැ. රාජ්‍යයෙන් විතරක් නෙවෙයි දේශපාලන සිවිල් සමාජයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලනය කියන්නේ සමාජ භාවිතය. නේද? ගම්වල ප්‍රාදේශීය වශයෙන් ආරම්භ කළ සමිති සමාගම් වල සිට ජාත්‍යන්තර සංවිධාන දක්වා මේක ව්‍යාප්ත වෙනවා. මේ සිවිල් සමාජ සංවිධාන නේද? කලාකරුවන්ගේ සංවිධාන, ව්‍යාපාරිකයන්ගේ සංවිධාන, දේශපාලන බල සංවිධාන නේද? අන්තර්ජාතික සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ වමන. දැන් වලට මම කියන දේවල් අමතක වෙනවා ලියා ගන්න. හරිද? ඔව් සර් ඒ වෙනම කරුණක්ද උනේ මම කිව්වේ ඊළඟට කියලා. නේද? දැන් ප්‍රශ්නේ ගියාම පොඩ අවධානයෙන් ඉන්න ඕනේ. දැන් ඡන්දේ දීම ගැන කිව්වා, දේශපාලන පක්ෂ පිටුව ගැනීම කිව්වා, සිවිල් සමාජ සංවිධාන ගැන කිව්වා. නේද? සිවිල් සමාජයේ කොහොමද? දැන් ඔයගොල්ලෝ මේ කියන්නේ දේශපාලන සමාජ භාවිතාවක් ලෙස තියෙන්නේ කොහොමද කියන්නේ? නේද? ඒතර සිවිල් සමාජ සංවිධාන පිටුවා ගැනීම. එතකොට ප්‍රාදේශීය මට්ටමේ පිටුවා ගන්නා සංවිධාන වල සිට දැන් මම කියනකොට පොඩි නෝට් එකක් උඩ දාගත්තත් කමක් නැහැ. නැත්නම් අහගෙන ඉඳලා මතකෙන් ලියුවට කමක් නැහැ. මේක දැන් තියරි පන්තියේදී උගන්වපු ඒවට වඩා විස්තරාත්මකව මේ කියන්නේ. දැන් තියරි පන්තියේ ඉගෙන ගත්තාම අපිට දැනෙන්නේ නේද? නේද? තියරි පන්තිය ඉගෙන ගත්තාම ඒගොල්ලෝ මුල කාලේ ඉගෙන ගන්න නේද? ඔව් චුට්ටක් හිමින් කියන්නේ. හරි.
මේ මගේ කටින් පිට වෙන සියල්ල මොනවාද බුද්ධ භාෂිත වගේම ලියා ගන්න ඕනේ අහගෙන හුදින් හිටියම නේද? එතකොට මිනිස්සු විවිධ සමිති සමාගම් සංවිධාන පිහිටුවගෙන තියෙනවා. පැහැදිලිද? සමිති සමාගම් දැන් මම කියන්නේ ඕගොල්ලෝ අර මුල හෙඩින් එක ලියාගත්තා නේද? මිනිසුන් විවිධ සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරී වෙනවා. දැන් ඒක තමයි විස්තර කරන්නේ. විභාග උත්තරේ දෙනකොට. හරිද? එතකොට අපි කියනවා ගම් මට්ටමේදී බිම් මට්ටමේදී පිහිටුවගෙන තියෙන ප්‍රාදේශීය සංවිධානවල සිට අන්තර්ජාතික සංවිධාන දක්වා වූ සංවිධාන ජාලයක් අපිට තියෙනවා. නේද? මේ ඔක්කොම ලියන්න ගියොත් ඒතකොට උත්තරේම ලියනවනේ. ඔයගොල්ලෝ මං අහන් ඉඳලා ලියන්න ඕන උත්තරේ. ඒක තමයි දක්ෂතාවය. ඒතකොට ඒවයි ක්‍රියාකාරී වෙන්නේ සමාජ ජනතාව. නේද? සමාජ සංවිධානවල. ඒවයි ක්‍රියාකාරී වීම ස්ත්‍රීවාදී ව්‍යාපාර වේවා නැත්නම් තරුණ ව්‍යාපාර නේද? තරුණ ව්‍යාපාර වල ක්‍රියාකාරී වෙනවා. නේද? දැන් අද වෙනකොට මේක සමාජ භාවිතාවක් ලෙස විග්‍රහ කරන්නේ කොහොමද කියලා. නේද? හරි හතරවෙනි කරුණ කියන්නලු කවුරු හරි. ඇයි දැන් අපි කිව්වේ ඡන්දය දීම ගැන කිව්වේ. නේද? ඊට පස්සේ අපි කිව්වා දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි මේක සාමාන්‍ය ජනතාවට සම්බන්ධ එකක් කියලා. ඊට පස්සේ අපි කිව්වා දේශපාලන පක්ෂ පිටුව ගන්නවා කියලා. ඊට පස්සේ අපි කිව්වා සිවිල් සමාජ සංවිධාන පිටුවා ගැනීම හයවයි ක්‍රියාකාරී වීම. නේද? හරිද? රයිට්. ඒක ලියන්න පුළුවන් ඕගලන්ට. එතකොට දැන් පොඩි විස්තරයක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. මේක අමාරු වෙයි පළවෙනි සැරේදී. පළවෙනි සැරේදී ඔයගලන්ට අමාරු වෙයි. හැබැයි ලියන්න පටන් ගත්තට පස්සේ ඔයගලන්ට ඉතින් දැන් මට මේක පුළුවන් කියලා. හරිද? රයිට්. ඒකට මේ විභාග උත්තරේ උදව් කරගන්න පුළුවන් ඔයගලන්ට. ඒකෙත් තියෙනවා සිවිල් සමාජ සංවිධාන ගැන කියලා. රයිට්. ඊළඟට ඔයගොල්ලෝ ලියන්න විවිධ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම විවිධ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම. හරි? විවිධ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම. ඒතර අපිට කියන්න පුළුවන් විටින් විට මතුවන තත්ත්වයන් අනුව විටින් විට මතුවන තත්ත්වයන් අනුව විවිධ සමාජ ක්‍රියාකාරිකයින් විසින් විවිධ සමාජ ක්‍රියාකාරිකයින් විසින් සමාජ ව්‍යාපාර ආරම්භ කරනු ලබන. හරිද? ඒ සමාජ ව්‍යාපාරවල ක්‍රියාත්මක වීම. නේද? විටින් විට ඇතිවන තත්ත්වයන් අනුව විවිධ සමාජ ක්‍රියාකාරිකයින් බුද්ධිමතුන් විසින් සමාජ ව්‍යාපාර ආරම්භ කරන මේ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම. නේද? දේශපාලනයේ සමාජ භාවිතාවක් බව තහවුරු කරන දෙයක්. හරිද? උදාහරණ විදිහට කිව්වොත් මම උදාහරණ කියන්නේ මේවා ඔබට කීපයක් කියන්න පුළුවන්. දැන් යුරෝපා රටවල් වල රාජාණ්ඩුවට එරෙහිව පැන නැගුණු සමාජ ව්‍යාපාර. නේද? යුරෝපා රටවල රාජාණ්ඩුවට එරෙහිව පැන නැගුණු සමාජ ව්‍යාපාර. මිනිසු ක්‍රියාත්මක වුණා. මිනිසුන්ගේ සමාජ භාවිතාව. නේද? අතනොමතික රාජාණ්ඩුවට එරෙහිව පැන නැගුණු සමාජ ව්‍යාපාර. ඊළඟට යටත් විජිත රටවල ගොඩ නැගුණු නිදහස් සටන් අරගල. නේද? යටත් විජිත රටවල ඇති වුණු නිදහස් සටන් අරගල නැත්නම් ජාතිකවාදී ව්‍යාපාර. පැහැදිලිද? ඒක අපි කියන සමාජ ව්‍යාපාර. නේද? විවිධ සමාජ ව්‍යාපාර. හරි? ඊළඟට විවිධ කණ්ඩායම් වල අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඇති වූ ව්‍යාපාර. විවිධ කණ්ඩායම් වල අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඇති වූ ව්‍යාපාර. ඊළඟට ඊළඟ ස්ත්‍රීවාදී ව්‍යාපාර. ස්ත්‍රීවාදී ව්‍යාපාර. තරුණ නැගිටීම. ශිෂ්‍ය අරගල. ළමයි එහෙම ආයි කියන්නු කලින් එක. දැන් මේක පුරුදු වෙන්න ඕනේ. අමාරුවෙන්.
ඔයාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මම මේ හිතලානේ කියන්නේ පොත බලන්න මේ කියන්නේ. මගල මොනවාක පොතක් නේ. හ්ම් මම මේ හිත හිතා කියන්නේ. ඒතකොට හරියටම ආයේ ඒකම කියන්න බැරි වෙයි. මම කිව්වේ විවිධ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම. ඉතින් මේ සමාජ ව්‍යාපාර කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ කියන්න ඕන. ඒතකොට ස්ත්‍රීවාදී ව්‍යාපාර, තරුණ ව්යාපාර නේද? ශිෂ්‍යාරගල නැත්නම් ජාතිකවාදී ව්‍යාපාර එහෙම නැත්නම් අත්නොමතික රාජ්‍යයකට එරෙහිව ගොඩනගෙන සමාජ ව්‍යාපාර ඒ වගේම ඔක්කොම සමාජ ව්‍යාපාර මේ සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරී වීම කියන එක අපි අතින් සාකච්ඡා වෙන්න ඕනේ කියලා මම කියන්නේ. හරිද? දැන් මම කියන්නේ හිතාගෙන ඉන්න ගමතගෙන ඕගොල්ලෝගේ ප්‍රශ්නේ. ආයේ දැන් ටක් ගාලා පොඩි නිකන් නෝටයක් දාගෙන යන්න කෙටි. හරිද? ඊළඟ පරිසර සුරකීමේ සංවිධාන. නේද? පරිසර සුරකීමේ ව්‍යාපාර. හරිද? පරිසරය සුරකීමේ ව්‍යාපාර. හරි? ඒ වගේ දේවල් වල ක්‍රියාත්මක වෙන එක දේශපාලනයේ සමාජ භාවිතාවක් ලෙස sorry හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ඒවායි ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? විවිධ සමාජ ව්‍යාපාර වල එතකොට නිදහස් සටන් ව්‍යාපාර වේවා, අයිතිවාසිකම් දිනා ගැනීම ව්‍යාපාර වේවා, ශිෂ්‍යාරගල නේද? ඒවාගේ ක්‍රියාත්මක වෙන එක නේද? කොම දේශපාලනයේ සමාජ භාවිතාවක් කියන්නේ හේතු කාරණා. ඊළඟට ඔයගොල්ලෝ දේශපාලනයේ සමාජ භාවිතාවක කියන එක තහවුරු කරන්න පුළුවන් තව කාරණාවක් තමයි නව සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය. නව සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය. නව සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය. හරි නව සමාජ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය කියන්නේ මොකක්ද? දැන් ලියන්න එපා. මේ නව සමාජ ව්‍යාපාර කියන්නේ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය සම්බන්ධ වෙච්ච ව්‍යාපාර. දැන් දේශපාලන ආණ්ඩු පෙරලන්න මේ Facebook වගේ නේද? Twitter වගේ ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඒවා හා බැඳුණු අලුත් සමාජ ව්‍යාපාර. ඒ වගේම අලුත් තේමාවන් ඔස්සේ ගොඩ නැගුණු සත්ව හිංසනයට විරුද්ධ ව්‍යාපාර වේවා. එහෙම නැත්නම් පරිසර සංවිධාන වේවා මේ අලුත් සමාජ ව්‍යාපාර විදි ගොඩ නැගිනවා නේද? අපි පස්සේ කතා කරනවා විවිධ සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දක්වා අද සමාජ ව්‍යාපාර ගොඩ නැගිලා. මෙතන මේ විවිධ සමාජ ව්‍යාපාර දේශපාලනික මුහුණුවරවල් වලින් ක්‍රියාත්මක වෙනවා. එනවද කියන්නකෝ? ඒ නිසා නව සමාජ ව්‍යාපාර බිහි වෙලා තියෙනවා. ඒක යටතට අපිට මෙහෙම ලියා ගන්න. දැන් 21 වන සියවස වන විට 21 වන සියවස වන විට දේශපාලනය සඳහා නැත්නම් දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ප්‍රබල සමාජ භාවිතාවක් ලෙස සමාජ මාධ්‍යයන් හා බැඳී ගොඩනැගුණු නව සමාජ ව්‍යාපාර පෙන්වා දිය හැකිය. තප්පරයක් දෙන්න මට.
හරි එතකොට නව සමාජ ව්‍යාම පාර දැක්විය හැකියි. විවිධ තේමාවන් ඔස්සේ මෙම සමාජ ක්‍රියාකාරිකයින් රාජ්‍යයේ සීමාවද ඉක්මවා යමින් මේවා දැන් අලුත් කරුණු 2021 ළමයි ළඟවත් නෑ මේවා සමහර තැන්වල තියෙනවා මේවා වෙන පාඩම් කරලා ඉගෙන ගත්තු ඒවා රාජ්‍යයේ සීමාවද ඉක්මවා යමින් විශාල ජනතා ඒකරාශී වීම විශාල ජනතා සම්බන්ධතාවයන් නිර්මාණය වී ඇත එම සමාජ ව්‍යාපාර ආණ්ඩු බලයෙන් පහ කිරීමට මෙන්ම නව රජයන් පත්කර ගැනීම දක්වාද පවත්නා රජයන්හි ප්‍රතිපත්ති වෙනස් කිරීම කෙරෙහිද බලපා තිබේ. ඊට අපි කාරණා ගණනාවක් කිව්වා නේද? දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, නව සමාජ ව්‍යාපාර, විවිධ සමාජ ව්‍යාපාර. දැන් විවිධ සමාජ ව්‍යාපාර හා නව සමාජ ව්‍යාපාර කියන දෙකක් නේ. අපිට විවිධ සමාජ ව්‍යාපාර කියව රත්නෝමතික රාජ්‍යාන්තරී ව්‍යාපාර, නිදහස් සටන් ව්‍යාපාර, ඕන වාමවාදී වාමාංශික ව්‍යාපාර නේද? ඒ වගේ දේවල් ගොඩක් ගන්න පුළුවන්. හිතලා යන්න පුළුවන් ඕගොල්ලන්ට නේද? වාමාංශික ව්‍යාපාර වගේ දේවල්. ස්ත්‍රීවාදී ව්‍යාපාර නව සමාජ ව්‍යාපාර කියන්නේ අලුත් sannivedana හා තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්කලා ඇතිවෙන සමාජ මාධ්‍යයන් මුල් කරගත්තු සමාජ ව්‍යාපාර මේවායි විශාල වශයෙන් බලපෑම් සහගත කාරණා තියෙනවා නේද? එතකොට විවිධ සංවිධාන ගොඩනැගිලා තියෙනවා. ඊළඟට සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී වෙන ඒවා ඒ ඔක්කොම ගත්තාම දේශපාලනය කියන්නේ සමාජ භාවිතාව. පැහැදිලිද? right දැන් ඔන්න අපි හොඳ කරුණු සාකච්ඡාවක් කළා. දැන් ඕක ටික ඔයගොල්ලෝ ලියනකොට හොඳ සාකච්ඡාවක් ඔයගොල්ලෝ අතින් එළියට එනවා. දැන් ඊට පස්සේ අපි බලමු මොකක්ද නිගමනය කියන්නේ. නේද? නිගමනය මොකක්ද කියලා බලන්න. හරි? බලන්න ඉහත සාකච්ඡාව සාරාංශ කරමින් දේශපාලනය යනු රාජ්‍ය ආණ්ඩුව සහ රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට පමණක් නොව රාජ්‍ය පාලකයින් හා වෘත්තීය දේශපාලනඥයන්ට පමණක් සීමා නොවී සමාජයේ සාමාන්‍ය පුරවැසියන්ද සහභාගී වන සමාජ භාවිතාවක් ලෙස දැක්විය හැකි බව නිගමනය කළ හැකිය කියලා. දැන් ඔබට නිගමනය කරන්න පුළුවන් නේද? නිගමනයත් අපි ලියාගෙන අවසන් කරමු. ලියන්න ඉහත කරුණු අනුව මේ පළවෙනි ප්‍රශ්නින්ද මම ටිකක් විස්තර කළේ. ඉහත කරුණු අනුව අපට නිගමනය කළ හැක්කේ දේශපාලනය හා දේශපාලන විද්‍යාව උදෙක් රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය හා බැඳුණු දෙයක් පමණක් නොවන බවයි. එය සමාජයේ
එය සමාජයේ විවිධ මට්ටම් වල ජන කොටස් විවිධ මට්ටම් වල ජන කොටස් සහභාගී කරවා ගන්නා සමාජ භාවිතයකි සහභාගී කරවා ගන්නා සමාජ භාවිතයකි එම නිසා දේශපාලනය පැවතිය හැක්කේ සමාජය තුල පමණක් බව නිරීක්ෂණය කළ හැකිය නැත්නම් නිගමනය කළ හැකිය හරි හොඳ උත්තරයක් ලියන්න පුළුවන් නේ මේක දැන් ඉතාලම හොඳ උත්තරයක් ලියන්න පුළුවන් මේක හැමෝම ලියන්න එකක් ලිව්වම ඔයගලන්ට තේරෙයි කොච්චර ප්‍රයෝජනවත්ද කියලා හරිද right ඊළඟ දවසේ දේශපාලනයේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධ ක්‍රියාවලියක් කියන එකත් කතා කරන්න පුළුවන්ද කියලා right very good කතා කරමු කිසි ගැටලුවක් නැහැ හරිද ඒකත් කතා කරාම වැඩි ඔයගලන්ට දෙකම තේරෙනවනේ දැන් මම කියන්න හැදුවේ ලබන සතියේ පන්තියට සහභාගී වෙන්න පෙර හැම කෙනෙක්ම බහුවර්ණ ප්‍රශ්නවල තියෙනවා ප්‍රශ්න 30ක් කෙටි ප්‍රශ්න 90ක් තියෙනවා 90න් පළවෙනි 50ට ලියන්න බහුවර්ණ ප්‍රශ්න ටික උත්තර ලියන්න පුළුවන් කොහොමද ඔයගලන්ට 90න් පළවෙනි 50ට ලියන්න දෙවෙනි 50 දෙවෙනි ටික තියෙන විශේෂ ශේෂ්ත්‍රය ආශ්‍රිතව දෙවෙනි පාඩම ආශ්‍රිතව පළවෙනි ප්‍රශ්න 50ට උත්තර ලියන්න පුළුවන් හරිද උත්තර ලියා ගන්න ඊළඟ දවසේ සහභාගී වෙද්දී හැමෝම නිබන්ධනය තමන්ගේ ළඟ තියාගෙන සහභාගී වෙන්න උත්සාහ කරන්න. ඒතර පාඩම ඉස්සරහට යන ලේසි. right අපි එන ලබන සතියේ මේ ප්‍රශ්නේ මම කතා කරන්න. බලමු අපි දැන් අපේ කාලෙට පන්තියක් තියෙනවා 2023 ආයත කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. right හරි එහෙනම් අපි ලබන බදාදා හම්බ වෙනවා 2022 ආයේ 10 ආයේ ආපහු ඉරිදා සුපුරුදු පන්ති මේ වෙලාවට හම්බ වෙනවා. හොඳයි. ආයිබෝවන්.